समन्ता चक्रवालेषु अन्तरा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुखं सुपति सुखं पटिभुञ्जति न पापकं सुपिनं पश्यति मनुष्यानं पियो होति अमनुष्यानं पियो होति देवता रक्षन्ति नास अग्निं वा विषं वा सत्तं वा कमतीति සදහැති පින්වතුනි අදත් ඔබ සූදානම් වෙන්නේ උතුම් වූ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට මාද බලාපොරොත්තු වෙන ඔබට ඊටාම වටිනා දහම් කරුණු කීපයක් කියා දෙන්නට පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය කල්යාණ මිත්‍ර සම්පත්තිය තුලින්ම ගොඩනැගුණු උතුම් වූ ශාසනයක් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට මේ උතුම් වූ සද්ධර්මය දේශනා කර වදාරන්නේ මහා කරුණාවෙන් යුතුව බුදු කෙනෙක් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දම් පුරන කොට උන්වහන්සේට බෝධිසත්ව ජීවිතයේ ඉඳලම පුදුමාකාර විදිහේ කරදරවලට දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දෙන්නට වෙනවා. ඒ දෝමනස්යන් දුක්ඛම් කටළු අතර සමහර විටක උන්වහන්සේගේ ජීවිතයට පසමිතුරන් බොහෝ වෙලාවට සම්බන්ධ වීම අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්. එසේ නොමැතිනම් හතුරන් උන්වහන්සේට විරුද්ධකාරයන් ජීවිතයට හමුවීම සාමාන්‍ය දෙයක්. බුදු කෙනෙක් කිසි කෙනෙක් සමග කිසිම විටක හතුරුකම් ඇති කරගන්නේ නැහැ. පරිගැනීම් ඇති කරගන්නේ නැහැ. වෛර බැඳගන්නේ නැහැ. තරහක් ක්‍රෝධයක් සිත තුළ යම් කිසි විදිහක දේශසහගත ස්වභාවයක් බුදු කෙනෙක් කොයි වෙලාවකවත් උන්වහන්සේගේ ඒ ජීවිතය තුළ ඇති කරගන්නේ නැහැ. ඒ නිසා මා අදහස් කළා ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට උත්සාහවන්ත වන අපි මොන විදිහට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නියලිය යුතුයිද කියන වග ඔබට පැහැදිලි කරලා දෙන්නට. ඒ නියලීම පිළිබඳව සඳහන් කරනකොට මා මෙතනදී බලාපොරොත්තු වන්නේ මෛත්‍රී ස්වභාවයෙන් යුතුව කටයුතු කිරීම තුළ
අපිට ලැබෙන ඊටාම වටිනා වූ ආනිසංස කීපයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මෛත්‍රී සහගතව කටයුතු කරනවා නම් ඒ කෙනාගේ ජීවිතයට මේ ලෝක වශයෙන්ම ලැබෙන කරුණ රාශියක් උන්වහන්සේ ධර්මයේ තුල දේශනා කරනවා. ඒ දේශනාවන් අපිට එකතු කරලා කිව්වොත් පැය ගණනකට නෙමෙයි, දවස් ගණනකට නෙමෙයි, මාස ගණනකට ඒ බුදු කෙනෙක්ගේ උතුම් වූ දේශනාවන් වල තිබෙන ශක්තිය පිළිබඳව, ඒ දේශනාවන් තුළ තිබෙන බලය පිළිබඳව, ඒ කියන්නේ මෛත්‍රිය තුළ තිබෙන බලය පිළිබඳව අපිට දේශනා කරන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් මා මෙතනදී බලාපොරොත්තු වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රිය තුලින් ලැබෙන ආනිසංස ධර්ම 11ක් පිළිබඳව ඔබට පැහැදිලි කරන්නටයි මා බලාපොරොත්තු වන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ මා සඳහන් කළ පාඨය තුල විස්තර කරන කරුණු 11ක් තිබෙනවා. කෙනෙක් මෙත් වැඩීම තුල ඒ කෙනාගේ ජීවිතයට ලැබෙන විශේෂ ආනිසංස වශයෙන් දේශනා කර වදාළ. එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ තිබෙන කරුණු පිළිබඳව සහ ඒ කරුණු වටා අපේ ජීවිතයේ ලැබෙන ඒ ආනිසංසයන් පිළිබඳව අපි මදක් විමසා බලමු. ඒ පාඨය තුලදී දේශනා කරනවා මේ යම්කිසි කෙනෙක් මෛත්‍රී සහගතව කටයුතු කරනවා නම් ඒ මෛත්‍රී සහගතව කටයුතු කරන කෙනා සුඛං සුපති. මේ මෛත්‍රී සහගතව කටයුතු කරන කෙනාට ලැබෙන මූලික ආනිසංසය වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ කෙනාට සුවසේ නිදා ගන්නට පුළුවන්. මෙතනදී මේ සුවසේ නිදාගත හැකි කියන දේශනාව සිද්ධ කළේ ඇයි? එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ යම්කිසි කෙනෙක්ගේ හදවත තුළ වෛර සහගත සිතුවිලි නැතිනම්, වෙන කෙනෙක් පිළිබඳව හිත තුළ අප්‍රසන්න හැඟීම් නැතිනම් ඒ කෙනාට තමන් කරන කටයුතු පිළිබඳව කොයිම මොහොතකවත් දේශයක්, තරහක්, වෛරයක් ඇති නොවනවා නම් ඒ කෙනාට තමන් නින්දට යන විට බොහොම සුවසේ නින්දට යාමේ හැකියාව ඒ කෙනාගේ ජීවිතය තුළ තිබෙනවා. සුවසේ නින්දට යන්නට පුළුවන්. ඒ කෙනාට වෙනත් ප්‍රශ්න ගැටලු හිත තුළ පැන නැගින්නේ. වෙනත් ප්‍රශ්න ගැටලු හදවත තුළ ඇතිවන්නේ නැහැ. ඒ වගේම ඒ කෙනාට නොඑක් විදිහේ සිතුවිලි ධාම සිත තුළ ක්‍රියාත්මක නොවීම තුළ ඔහුට නින්දට ගියාම හිසට බරක් නැහැ. හදවතට බරක් නැහැ. හදවතට එක එක්කෙනා කරපු කියපු දේවල් පිළිබඳව, දොස් කියපුවා පිළිබඳව, බැනපුවා පිළිබඳව, නොඑක් විදිහේ පාඩු හිංසා කරපු දේවල් පිළිබඳව සමහර විටක තමන්ගේ භවභෝග විනාශ කරපුවා වෙන්නට පුළුවන්. සමහර විටක තමන්ට නොඑක් විදිහට නිඳා කරපුවා වෙන්නට පුළුවන්. තමන්ගේ රැකියා ස්ථානයේදී කරපු සමහර විටක තමන්ට හානි වන ක්‍රියාදාමයන් වෙන්නට පුළුවන්. තමන්ගේ දරුවෙකුට දොස්බස් කිව්වා, බිරිඳට දොස්බස් කිව්වා, සැමියාට දොස්බස් කිව්වා, මේ ආදී සිතුවිලි වෙන්නට පුළුවන්. තමන් ඒ කිසි දෙයක් ඔළුවට බරක් කරගන්න නැතිනම් ඒ කෙනාට මනසට ඒක වදයක් වෙන්නේ නැහැ, කරදරයක් වෙන්නේ නැහැ.
අපි කල්පනා කරන්නට ඕන සමහර විටක අපි පින්වතුනි මේ ලෝකයේ තුරු ජීවත් වෙනකොට වෙනත් කෙනෙක් අපිට දොස් කිව්වොත් ඒ දොස් කිව්වා කියලා අපිට ඇහුන් නැතත් යම්කිසි කෙනෙක් අපිට සඳහන් කළොත් අහවලා ඔයාට දොස් කිව්වා බලන්න මා සමග අහවලා ඔයාට දොස් කිව්වා ඔයා විවේචනය කළා ඔයාට නොඑක් විදිහින් නිඳා කළා අපහාස කළා චෝදනා කළා කියලා සඳහන් කළොත් බලන්න සමහර විටක අපි ඒක සොයාගෙන යනවා ඒ කියපු කෙනාගෙන් අහනවා අහලා සමහර වෙලාවට අපි ඒ කෙනා සමග තිබෙන බැඳියාව හදවත තුල තිබෙන සමහර විටක හිතවත්කම් මේ ආදී බොහෝ දේවල් ඒ ඇසීම තුල නැති කරගන්නවා. ඒ ඇහිම තුල ඒ හදවත තුල තියෙන බැඳියාව හිතවත්කම් මේ ආදී බොහෝ දේ නැති කරගන්නවා. එයි අපි හිම කරගන්නේ. අපි කල්පනා කරගන්නට ඕන අපි එහෙම ඒ තිබෙන හිතවත්කම් බැඳීම් ඒ වගේ දේවල් නැති වෙනවා නම් යම්කිසි කෙනෙක් අපිට දොස් කිව්වා බැන්න විවේචනය කළා කියලා මේ වගේ දේවල් හොය හොයා යන විට අපේ තිබෙන හිතවත්කම් බැඳීම් සම්බන්ධකම් නැති වෙනවා නම් ඇයි අපි ඒ අය පිළිබඳව හොය හොයා යන්නේ අපිට මොනවද කිව්වේ අපිට දොස් කිව්වද අපිට විවේචනය කරාද ඔයා මෙහෙම කිව්වා කියලා මට අහවලා සඳහන් කළා මට දැනගන්න ලැබුණා මේ ආදි වශයෙන් ඇයි අපි හොය හොයා යන්නේ ඔබට යම්කිසි කෙනෙක් බැන්නයි කියලා හෝ විවේචනය කළා කියලා හෝ ඔබ නිඳා කළා කියා හෝ යම්කිසි කෙනෙක් කියනවා නම් ඔබ ඒදී අහන්න යන්න එපා. ඔබට ඒක මනසට වදයක් වෙනවා. ඒ මොකද ඒ ඇහුවාම ඒ අපිට දොස් කියපු බැනපු කෙනා එයත් හදවතින් අපි සමග යම්කිසි වෛරසහගත ස්වභාවයක් ඇති කරගන්නවා තවත්. එතකොට එයාට අපිව දකිනකොට එයාට ලොකු ප්‍රශ්නයක් ඔළුවට බරක් ඒ විතරක් නෙමෙයි අපිටත් එයා දකිනකොට බරක් ප්‍රශ්නයක් වෙනවා. එයි අපි මේ ප්‍රශ්නේ ඇති කරගන්නේ. එයා බැන්නනම් එයා බැනපු දෙන්. එයා දොස් කිව්වනම් එයා දොස් කියපු දෙන්. එයා නිඳා කරා නම් එයා නිඳා කරපු දෙන්. දැන් ඔබ කල්පනා කරයි එතකොට මෙහෙම. ඔබ හිතයි හාමුදුරු දේශනා කරන විදිහට කෙනෙක් බැන්නාම නිඳා කරාම අපහාස කරාම සද්ද නැතුව හිටියොත් ඒක තව වැඩි වෙනවා. ඒක දිගට යනවා. තව අය සමග කියලා විවේචනය කරනවා. කියලා ඔබ මට සඳහන් කරයි. ඔබ මා මේ සඳහන් කරපු කරුණට ඔබ සමහර විටක ඒ විදිහේ කරුණ වලින් ඔබේ හදවත් පුරව ගන්නට තිබෙනවා. නමුත් මා ඔබට මෙහෙම සඳහන් කරනවා. ඔබ පොඩ්ඩක් මා මේ සඳහන් කරන කටයුත්ත කරලා බලන්න. ඔබ අද ඉඳලා මේ මොහොතේ ඉඳලා කවුරු හරි ඔබට නිඳා කරා නම් අපහාස කරා නම් නොඑක් විදි චෝදනාවන් වලට ඔබ ලක් කරා නම් ඔබ ඒ කෙනාගෙන් ඒක අහන්න නැති ඉඳලා බලන්න. එයා එකපාරක් දෙපාරක් ඔබට ඒ දේ කරයි. නමුත් ඉන් පස්සේ ඔබට දොස් කියන්න ඔබ විවේචනය කරන්න ඔබට නොඑක් විදි නිඳා කරන්න ඒ කෙනා ඉන්නේ. මොකද පින්නතුනේ මේ හදවත කියන දේ හිත කියන දේ මහ පුදුමයි. ඔබට නිඳා කරන අපහාස කරන ඔබට අවලාද කරන කෙනාට පුළුවන් තරම් ඔබ මෛත්‍රී කරන්න. ඒ කෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා, නිවන් දකේවා. මගේ සතුරෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා, නිවන් දකේවා කියලා හදවතින්ම ඔබ හිතන්න. ඒ විදිහට හදවතින්ම මෛත්‍රී කරන්න. ඔබ හිතන්න ඒ ඔබට නිඳා කරපු අපහාස කරපු කෙනා බොහොම ඉක්මනින් ඔබට සමග සුවදත්වයක් ඇති කරගන්නවා. මම මේ සඳහන් කරන්නේ මේ කරුණු මගේ අත්දැකීමෙන්. මම ඔබට මෙහෙම කතාවක් සඳහන් කරන්නම්. සමහර මිනිස්සු ඉන්නෝනේ පන්සල් වල හාමුදුරුවන්ට නොඑක් විදිහේ නිඳා අපහාස කරන අය. මගේ ගුරුදේවය උත්තමයන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ සමග බොහෝම තරහෙන් වෛරයෙන් හිටපු පුජ්‍යලේක ඒ ගම තුල හිටියා. උන්වහන්සේ වැඩ සිටපු විහාරස්ථානයේ තුල දායකයෙක් වශයෙන්. එතකොට මේ දායක මහත්තයා කිසිම හේතුවක් නැතුව ඒ ලොකු හාමුදුරන් වහන්සේට නොයෙක් විද නිඳා කරනවා, අපහාස කරනවා. කඩගාව උන්වහන්සේ විවේචනය කරන. හැබැයි උන්වහන්සේ කරන වරදක් නැහැ.
ඉතින් මේ දායක මහත්තයා මෙහෙම විවේචනය කර කර ඉන්න අතර මේ සියලු දේවල් සියලු චෝදනා ලොකු හාමුදුරුවගේ කනට එනවා. අහවලා මේ විදිහට කිව්වා. මේ විදිහට නින්දා කළා, අපහාස කළා හාමුදුරුවනේ. එයාටගෙන් අහලා එයාට සඳහන් කරන්න එහෙම කරන්න එපා කියලා. එයා පවක් සිද්ධ කරගන්න කියලා මේ වගේ නොඑක් විදිහේ ඒ පුජ්‍යලයා කරන නින්දා අපහාස චෝදනා පිළිබඳ ලොකු හාමුදුරන්ට නොඑක් පැමිණිලි කරනවා. එවිත් උන්වහන්සේ සඳහන් කරනවා. අපේ ලොකු හාමුදුරුවෝ පින්නතුනේ ඒ පිළිබඳව කිසිම විදිහක තැකීමක් කළේ නැහැ, හිව්වේ නැහැ. ලොකු හාමුදුරුවෝ සද්ද නැතුව හිටියා. මෙහෙම ඉඳලා එක කාලෙක මේ පුජ්‍යලයා තමන්ගේ බයිසිකලෙන් යනකොට වැටිලා එයා තුවාල වෙනවා, ඔත්පල වෙනවා. මේ ඔත්පල වෙච්ච වෙලාවේ ලොකු හාමුදුරුවෝ මොකද කරන්නේ? මටත් කතා කරගෙන මට සඳහන් කළා මේ අහවලා වැටිලා ඉන්නවා, පොඩ්ඩක් බලන්න යන්න කියලා. තෑගි භෝග ටිකකුත් අරගෙන පිරිත් නූල් පන්දුවකුත් අරගෙන මාත් සමග ඒ කෙනා බලන්න ගියා. බලන්න ගිහිල්ලා ඒ කෙනාට පිරිත් කියලා ඒ කෙනාට අර තෑගි භෝග ටිකක් දීලා පිරිත් නූලක් බැඳලා ලොකු හාමුදුරුවෝ මා සමග පන්සලට වැඩියා. අර බැන්න විවේචනය කරපු කිසි දෙයක් පිළිබඳ උන්වහන්සේ ඇඟවීමක්වත් කරේ නැහැ. උන්වහන්සේ දන්න බවක්වත් සඳහන් කළේ නැහැ. මේ විදිහට කරලා උන්වහන්සේ විහාරස්ථානට ඇවිල්ලා සති 2-3ක් ගෙවුණා. අර නිරතුරුව ලොකු හාමුදුරට බැනපු ඒ පුජ්‍යලයා පින්නතුනි පන්සලට ආවනේ. ඇවිත් ලොකු හාමුදුරුවෝ ළඟ වැඳ වැටුණා. වැඳ වැටිලා ලොකු හාමුදුරන්ට සඳහන් කරනවා, හාමුදුරුවනේ මම ඔබ වහන්සේට දොස් කිව්වා, නින්දා කළා, අපහාස කළා, නොඑක් විදිහේ චෝදනා කළා. හැබැයි එකක්වත් මම දැනගෙන කරපු දේවල් නෙමෙයි. දැනගෙන කරපු දේවල් නෙමෙයි කියලා කියන්නේ එහෙම දෝෂයක් තියෙනවයි කියලා මම දැනගෙන කරපු දේවල් නේ. මම නිකන් ඒ දොස් කිව්වේ. නිකන් දොස් කිව්වේ විවේචන කරන්නේ නිකන්. අනේ හාමුදුරනේ මට සමා වෙන්න. මම ආයි කවදාකවත් පන්සලවත් හාමුදුරුවත් විවේචනය කරන්නේ නැහැ කියලා ලොකු හාමුදුරන්ට මේ දායක මහත්තයා සඳහන් කළා. ඔබ හිතන්න මම මේ කියන මොහොත වෙන විටත් අදත් ඒ ලොකු හාමුදුරුවන්ගේ වාහනේ එලවන්නේ අර මා සඳහන් කරපු දායක මහත්තයා. ඒ තරම් එයා පන්සලට හිතවත් වුණා. අද විහාරස්ථානයේ ප්‍රධාන පෙළේ දායක මහත්තයෙක් ලෙස එයා කටයුතු කරනවා. ඉතින් බලන්න ඒ ලොකු හාමුදුරුවන්ගේ මෛත්‍රී කිරීම තුළ තිබෙන එක ආනිසංසයක්. එතකොට එහෙම මෛත්‍රී කරනවා නම් අන්න එයාට සුවසේ නිින්ද යනවා. එයාට සුවසේ නිින්ද යනවා. කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් එයාගේ නිින්දට ඇතිවන්නේ නැහැ. ඒ මොකද මනස නිරවුල් නිසා. එතකොට මනස තුල යම් කිසි විදිහක නිරවුල් ගතියක් තියෙනකොට ඒ සුවසේ නිින්ද යාම සිද්ධ වෙනවා. ඒකේ කාණිසංශයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මෛත්‍රී සහගතව කටයුතු කරනවා නම් ඒ කෙනා සුවසේ පිපිදෙනවා. ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා සුවසේ නිින්දෙන් අවදිවන්න. එයා හොඳට සුවසේ නිින්දෙන් අවදි වීම සිද්ධ වෙනවා. එයා හොඳට සුවසේ නිින්දෙන් අවදි වෙනවා. මොකද එයාට හොඳ නිින්දක් ලැබිච්ච නිසා එක පැත්තකින් එයාට සුවසේ නිින්දෙන් අවදි වෙන්න පුළුවන්. කම්මැලිකමක් අලසකමක් ඇතිවන්නේ නැහැ. එයා ඒ සුවසේ නිින්දෙන් අවදි වෙනකොටත් එයාට කිසිම විදිහේ මානසික ආරවුලක් නැහැ. මනස තුළ කවුරු කෙරෙහිවත් කිසිම කෙනෙක් කෙරෙහිවත් තරහ ගති උදේ පාන්දර ඇති වෙන්නේ නැහැ. කවුරු මතක් වුණත් එයාට තරහක් නැහැ. වෛරයක් නැහැ. ක්‍රෝධයක් නැහැ. හිත හරිම සංසුන්, හරිම තැන්පත්, හරිම නිස්කලංක වූ ස්වභාවයක් හිත තුළ තිබෙන්නේ. හිත එහෙ මෙහෙට දුවන්නේ නැහැ. ඒ කෙනාගේ හිත එහෙ මෙහෙ දුවමින් කලබල කරන හිතක් නෙමෙයි. ඒ කෙනාගේ හිත බොහොම සාන්තයි, ප්‍රණීතයි, බොහොම තැන්පත්. එතකොට බොහොම තැන්පත්, සාන්ත, ප්‍රණීත හිතක් තියෙන කෙනෙකුට පින්වතුනි කවදාකවත් නිින්දෙන් අවදි වෙනකොට එයාට අපහසුයක්, අමාරුවක් ඒ නිින්දෙන් අවදි වීම තුල දැනෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ කරුණ ධර්මයේ තුල සඳහන් කරනවා ඒ කෙනාට සුවසේ නිින්දෙන් අවදි වෙන්නට පුළුවන්. කිසිම විදිහක කලබලකාරී වටපිටාවක්, මානසිකත්වයක් ඔහු තුල ගොඩනගෙන්නේ නැහැ. එතකොට එයා සුවසේ
නිදියනවා වගේම සුවසේ අවදි වෙනවා. සුඛං පටිබුඤ්ජති. සුවසේ අවදි වෙනවා. අන්න මෛත්‍රී කිරීමේ දෙවෙනි ආනිසංසය තමයි සුවසේ අවදි වීමේ හැකියාව යම් කෙනෙකුට ඇති වෙන්නේ මෛත්‍රී සහගත ස්වභාවයෙන් කටයුතු කරනකොට. හිතන්න පින්නතුනි, මෛත්‍රිය තියෙනවා නම් ඒ මෛත්‍රිය තියෙන කෙනාගේ හිත හරීම තැන්පත්. හරීම තැන්පත්. ඒ හිත ඇත්තටම පින්නතුනි නිසලව තිබෙන වතුර භාජනයක්, වතුර ජලාශයක් වගේ. ඒ කියන්නේ නිසලව තිබෙන කියන්නේ මොකවත් වැටිලා එහි මෙහි වතුර රැලි නගන නැතිනම් ඒ වතුරට මොකවත් වැටිලා කලබල නොවි තිබෙන නිශ්චලව තියෙන ජලාශයක් හරි පැහැදිලි. මඩ රොඩු ගල් බොරළු වලින් යම් කිසි විදිහක නොඑක් විදිහේ වර්ණ ගැන්වීම් වලට ලක් වෙලා නැතිනම් දුඹුරු වර්ණයට සැකසিলা තිබෙන ජලාශයක් වගේ නෙමෙයි නිශ්චලව තිබෙන ජලාශයක්. අපි ගත්තොත් ඒ ජලාශයේ නිශ්චල බව නිසා ඒ ජලාශය බොහොම පැහැදිලි. අන්න ඒ වගේ යම් කිසි කෙනෙකුගේ සිතක් මෛත්‍රී සහගතව තිබෙනකොට ඒ හිත නිදිනකොටත් අවදි වෙනකොටත් ඒ හිත සමාධිගත ස්වභාවයක් තිබෙනවා. ඒ හිතේ සංසුන් බවක් තිබෙනවා. ඒක ඊටාම් වටිනවා ජීවිතයකට. ඊළඟ කරුණ තමයි නපාපකං සුපිනම් පස්සති. කවදාකත් මෛත්‍රී සහගතව ජීවත් වෙන කෙනාට නපුරු හීන පේන්නේ නැහැ. නපුරු හීන එයාට දැනෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. එයාගේ හදවත තුල ප්‍රශ්න ගැටලු වලින් හෙම්බත් වෙලා මිරිකිලා නැහෙනේ. එයාට නපුරු හීන, නරක හීන පෙනෙන තරම් හදවත අවුල් සහගත ස්වභාවයක් නැහැ. නපුරු හීන පේන්නේ හිත තුල දහවල් කාලයේ කරන ලද කටයුතු පිළිබඳව සෑහීමකටපත් නොවි. දැන් දවල් තමන් කරන ලද කටයුතු පිළිබඳව සෑහීමකටපත් නොවි හිත තුල නොඑක් විදිහේ සිතුවිලි සමුදායන් ක්‍රියාත්මක වෙන කෙනෙක් වුණොත් අන්නේ කෙනාට පින්නතුනේ නපුරු හීන පේනවා. ඇයි නපුරු හීන පේන්නේ? ඊ නපුරු හීන පේන්නේ මනස එක තැනක එක අරමුණක නැහැ. මනස එහෙට මෙහෙට දුවනවා. සේවය කරන තැනදී වෙච්ච සිදුවීම් වෙන්න පුළුවන්. තමන් ගොවිතැන් කරන තැනදී, හේනදී, කුඹුරදී, කමතදී වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. කඩමණ්ඩියේදී වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ටවුමේදී වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. බස් එකේදී, දුම්රියේදී වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ගෙදර ස්වාමි දීනේ සමග ඇති වෙච්ච ගැටලුවක්, ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දරුවෝ සමග, ස්වාමියා සමග, දෙමාපියන් සමග ඉඩකඩම් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ආදී දවසේ කොයි තැනක හෝ කොතනක හෝ වෙච්ච දේවල් පිළිබඳව හදවත් තුල නොරසුම් සහගත ස්වභාවයක් නැතිනම් හිත තුල අපැහැදිලි වූ ස්වභාවයක් තිබෙනවා නම් ඒ අපැහැදිලි වූ ස්වභාවය නිතරම හිත තුල හොල්මන් කරනවා. එතකොට මේ හොල්මන් කිරීම තුල Taman මොන කටයුත්ත කොහොම මොන විදිහට කරන්න ගියත් ඒ කෙනාට ඒ තමන්ගේ හදවත තුල තිබෙන අපැහැදිලි වූ ස්වභාවයේ චිත්‍රය නිරතුරුවම ලැබෙනවා. ඒ ලැබෙනකොට ඒ කෙනාට රැයට නිින්දට ගියත් අර දහවල් කරපු කියපු දේවල් පේනවා. ඒකට සමහර ලාවට හීනෙන් බය වෙනවා. හීනෙන් කෑ ගහනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. හිත තුල දහවල් කරන ලද ක්‍රියන් ලද සියලු දේ පුරෝගෙන ඉන්නකොට අන්නේ ස්වභාවයකට යම් කිසි කෙනෙක්පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ඕන ජීවිතය තුල පින්වත්නි මේ ජීවිතේ පවත්වාගෙන යනවා කියලා කියන්නෙම හොඳ අවදියකින් යුතු ජීවිතේ පවත්වාගෙන යන්නට ඕනේ. හොඳ අවදියකින්, හොඳ පැහැදිලි බවකින් ජීවිතේ පවත්වාගෙන යන්නට ඕනේ. ඔබ කල්පනා කරන්නට ඕන මේ මනුස්ස ජීවිතය කියන එක අපිට ලේසියෙන් ලැබිච්ච ජීවිතයක් නෙමෙයි. සංසාරේ අප්‍රමාණ දීර්ඝ කාලයක් අපි කරන ලද මහා පුණ්‍ය ශක්තියින්ගේ බලයෙන් තමයි මිනිස්සෙක් වශයෙන් අපි මේ ලෝකෙට උප්පාදේ ලැබුවේ. අපි තිරිසනෙක් වුණා නම්, പ്രേතාත්මික ඉපදුනා නම්, සමහර විටක
අපි වෙනත් විදිහේ අමනුෂ්‍ය ස්වභාවයකින් ඉපදුනා නම් අපිට මේ විදිහේ පින්දහම් කරගන්න පුළුවන් කමක් නැහැ. සමහර ලාවට තිරිසනෙක් වුණා නම් හෝ ප්‍රේතාත්මික ඉපදුනා නම් අපාගාමී වුණා නම් වෙනත් විදිහේ අමනුෂ්‍ය ස්වභාවයක තුල අපි ඉපදුනා නම් ඒ විතරක් නෙමෙයි මිනිස්සෙක් වුණා නම් අඳගොළු බිහිරු ඉපදුනා නම් ඒ වගේ මිනිස්සෙක් වෙලා වෙනත් ආගමිකයෙක් වෙලා ඉපදුනා නම් ඒ වගේ මිනිස්සෙක් වෙලා වෙනත් දේශයක බුද්ධහම නොපවතින රටක ප්‍රදේශයක ඉපදුනා නම් මිත්‍යා දෘෂ්ටික ස්වභාවයෙන් යුතු වුණා නම් ඒ වගේ ස්වභාවයන්ටපත් වුණා නම් උතුම් ධර්මයේ තුල විස්තර කරනවා කරුණු 8ක් අපිට පින්දහම් කරගන්න බැරි කාල. අන්නේ වගේ ජීවිතයක අපි ඉපදුනා නම් අපිට මේ විදිහට පින්දහම් තුලින් ජීවිතේ වර්ණවත් කරගන්න බෑ පින්වතුනි. එතකොට අපි ඊටතුරු හිතන්නට ඕන අපි මේ කිසි දෙයක් නැතුව හොඳ අංග සම්පූර්ණ මිනිස්සෙක් වෙලා ඉපදලා තියෙනවා. ඒ මිනිස්සෙක් වෙලා ඉපදිලත් අපි බෞද්ධයෙක් වෙලා ඉපදලා තියෙනවා. එහෙනම් මේ මිනිස්සෙක් වෙලා බෞද්ධයෙක් වෙලා ඉපදිච්ච අපි අන් ඒ බෞද්ධ කමින් පින්තුනේ ජීවිතේ ප්‍රයෝජන ගන්නට ඕනේ. සංසාරේ අපි අප්‍රමාණ ඉපදෙන්නේ නැති. ඉපදිලා ජීවත් වෙලා මැරිලා යන්නේ නැති. අපිට ඉපදිච්ච ජීවිතවල මේ උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනය ලැබුණු වාර බොහොම අඩුයි පින්වතුනි. මේ උතුම් වූ සම්බුද්ධ ශාසනයේ ලෝකේ හැම කාලයකම පවතින දහමක් නෙමෙයි. අපි සමහර ආත්මවල ජීවිතවල ඉපදෙන්නේ ඇති මේ උතුම් සම්බුද්ධ ශාසනයෙන් නොමැති කාලවල. එහෙමනම් මේ සම්බුද්ධ ශාසනයේ පවතින කාලයක ඉපදිච්ච අපි තේරුම් ගන්නට ඕනේ මේ ජීවිතය තුල අපි මේ උතුම් දහමින් ප්‍රයෝජනයක් ගන්න. ඔබ හිතන්න ඔබ මේ මොහොත වෙන විට සමහර විටක පුංචි ලදරුවෙක් වෙන්න පුළුවන්. මා හිතන්නට කියලා සදාහන් කළාට එහෙම හිතන්නවත් බැරි කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ලදරුවෙක් නම් ඔබට සිතුවිලි ඇති කරගන්න අදහස් පහළවන්නේ නැහැ. අදහස් ඇති වෙනවා නමුත් මා මේ කියන කරුණ පිළිබඳ ඔබට වැටහීමක් නැහැ. ඊළඟට ඔබ සමහර විටක තේරුමක් ඇති වයස් මට්ටමක ඉන්නක දරුවෙක් වෙන්න පුළුවන්. තරුණයෙක් වෙන්න පුළුවන්. මැදිවි කෙනෙක් වෙන්න පුළුවන්. වයස් සහගත ස්වභාවයේ යුතු කෙනෙක් වෙන්නට පුළුවන්. දැන් ඔබ ජීවිතය තුළ තේරුම් ගන්නකෝ. ඔබ මේ ජීවිතයේ සැප විඳින්න කියලා මොනතරම් දේවල් ලං කරගත්තද? ඔබ ඉගෙන ගත්තා. ඔබට සැප ලැබුණාද ඉගෙන ගැනීමෙන්? ඊළඟට ඔබ ඉගෙනගෙන ගේ දොර හදාගෙන ඔබ විවාහ වුණා. ඔබට සැප ලැබුණාද? දරුවෝ ලැබුණා. ඔබට සැප ලැබුණාද? ගේ දොර තව තවත් අලුත් වැඩියා කළා. ඔබට සැප ලැබුණාද? දරුවන්ට ඉගෙනුවා. ඒත් ඔබට සැප ලැබුණේ නැහැ. දරුවන් විවාහ කළා දුන්නා, රැකිරක්ෂා හොයලා දුන්නා. ඊළඟට ඔබ මුණපුර මිනිපිරියන් බැලුවා. ඔබට සැප ලැබුණාද? ඔබට මේ කොයිම අවස්ථාවකවත් කොයි තැනකවත් ඔබ හිතන ඔබ සොයන ඒ සැප සහගත ස්වභාවයන් ඔබට ලැබුණේ නැහැ. සමහර විටක ඔබ විවාහ වුණත් ඔබට සුදුසු නැති නොගැලපෙන නොඑක් විදිහෙන් ඔබට කරදර කරන පීඩාවන්ටපත් කරන සැමියෙක් හෝ බිරිඳක් ලැබුණා නම් ඔබට ඒ විවාහය තුල තියෙන සැනසීම සතුට අඩුයි. සමහර විටක ඇත්තෙම නැහැ. සමහර විටක ඔබට යහපත් ගුණවත් බිරිඳක් සැමියෙක් ලැබුණා නම් ඒ ගුණවත් යහපත් සැමියා හෝ බිරිඳ අසනීප වුණොත්, ලෙඩ වුණොත්, මරණයටපත් වුණොත් අපිට ඒක මහා වේදනාවක් දුකක්. ඊළඟට ඔබ ඇගෙන් හෝ ඔහුගෙන් පැතූ ජීවිතය තුල ඔබේ ජීවිතේ පතාගෙන ජීවිතයේ තුල තිබෙන සුන්දරත්වය විඳගෙන ජීවත් වෙනවා. හැබැයි ටිකෙන් ටික ඔබේ බිරිඳ සැමියා දෙදෙනාම අපි හිතමු වයස්ගත වෙනවා, කෙස් පැහෙනවා, දත් වැටෙනවා, හම රැලි වැටෙනවා, අතපය ඇදකුද වෙනවා, නොඑක් විදිහේ ලෙඩ දුක් රෝග පීඩාවන්ට ලක් වෙනවා. ඔබට අර ජීවිතයේ ඔබ විඳපු ඒ සුන්දරත්වය, ඒ සුන්දර හැඟීම් ඒ වයස්ගත වීම සමග ටිකෙන් ටික වියකිලා මැකිලා යනවා. හරියට
දකින ලද සිහිනයක් වගේ වෙනවා. එහෙම ටික ටික වයස්ගත වෙන ඔබේ සැමියා බිරිඳ මිය පරලව යනවා. ඔබ කොච්චර ආදරයෙන් සෙනෙහසෙන් වයස්ගත වෙනකන් ජීවිතය ගත කළත් ඇය හෝ ඔහු ඔබ හැර යනකොට ඔබට ඒක මහා වේදනාවක් දුකක් බවට පත් වෙනවා. ඊළඟට ඔබ දෙදෙනා තනාගත් ලෝකයේ තුල ඔබ ඔබගේ ජීවිතයට සතුටක් කැඳමින් ලං කරගත් දූ දරුවෝ සමහර වෙලාවකට පුතා මත් කුඩු වල දුම් මැටි වලට පුරුදු වුණොත් ඔබට මොන තරම්නම් ඒක ප්‍රශ්නයක් ගැටලුවක්ද ඔබ කල්පනා කරන්නට ඕනේ. ඔබගේ දුව නොමග ගියොත් ඔබට මොන තරම් වේදනාවක්ද ඔබ කල්පනා කරගන්නට ඕනේ. ඊළඟට ඔය ඔක්කොම පැත්තක තියලා අපි හිතමු ඔබගේ දෙමාපියන් මිය පරලොව ගියාම ඔබ මොනතරම් ලෝකේ තනි වෙනවද? ඔබ හදා වඩාගත්ත සකස් කරගත්ත දූ දරුවෝ දෙමාපියන් පමණක් නෙමෙයි. ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතයේ තුළ ගොඩනගාගත්ත නිවස සුරිසුණුගකට ගම් වතුරකට නායකට අහුවෙලා විනාශ වුණොත් මොනතරම් වේදනාවක්ද? ඔබ එකතු කරගත්ත යම් කිසි විදියක සැප සම්පත් සොර සතුරන්ගේ ග්‍රහණයට හසුනොත් ඔබ මොන තරම් වේදනාවකටපත් වෙනවද? මේව ජීවිත තුල පින්නතුනි වෙනවනේ. ඒ නිසා ඔබ කල්පනා කරගන්න ඔබගේ ජීවිතය තුල මේ සෑම දෙයක් පිළිබඳව හිතන්න. මේවා ලෝකයේ තුල මම අල්ලගෙන අයිති කරගෙන ඉන්න සෑම දෙයක්ම අනිත්‍ය සහගත බවෙන් යුතුයි. නිත්‍ය බවක් නැහැ. මේ සියල්ල තුල තිබෙන ස්ථීරම ස්වභාවය තමයි අනිත්‍ය කියන එක. ඒ නිසා මේ මොන දේ අල්ලගත්තත් මොන දේ ලං කරගත්තත් මොන දේ රැක ගන්න උත්සාහ කළත් මේ කිසි දෙයක් අල්ලගෙන රැකගෙන අපිට පවත්වගෙන යන්නට පුළුවන් කමක් නැහැ. අන්නේ ස්වභාවය නිසා ඔබ මනස නිතරම ප්‍රසන්න කරගන්න. මනස තුළ පීඩාකාරී බවක් ඇති කරගන්නටම එපා. මනස ප්‍රසන්න කරගන්නකොට සුන්දර කරගන්නකොට ඔබ හැම පැතිකඩකින්ම සුන්දර මිනිසෙක් බවට පත් වෙනවා. ඔබ හැම පැතිකඩකින්ම සුන්දර වූ ප්‍රසන්න වූ මිනිසෙක් බවට පත් වෙනවා. ඒ වගේ ප්‍රසන්න සුන්දර මිනිසෙක් වෙනවා කියන සිතුවිල්ල නිරතුරු ඔබගේ හදවත් තුළ සිත් තුළ ඇති කරගන්නට ඕන. එහෙම සුන්දර මිනිසෙක් ප්‍රසන්න මිනිසෙක් සිනා මුසු මූණෙන් ජීවිතයේ ඉදිරියට ජීවිතයට මුහුණ දෙන කෙනෙක් වුණොත් මොන ප්‍රශ්නයක් ගැටලුවක් දුක්ඛම් කටළු බාධාවක් ආවත් සිනහවකින් මූණ සකස් කරගත්ත සරසගත්ත පුජ්‍යලයක් බවට නම් ඔබපත් උනේ ඒ පුජ්‍යල ස්වභාවය තුළ ඔබට අන්නර නපාපකං සුපිනම් පස්සති නපුරු හීන දකින්න කෙනෙක් වෙන්නේ. නපුරු හීන ඔබට පෙනෙන්නේ. ඒක ඊටාම වටිනවා පින්නතුනි. එතකොට ඒකත් මෛත්‍රී සහගත කෙනාට ලැබෙන එක ආනිසංසයක් වශයෙන් දක්වනවා. ඊළඟට මේ පාඨය තුළ දක්වන දෙයක් තමයි මනුස්සානම් පියෝ හෝති. මිනිසුන්ට ප්‍රියයි. ඒ මිනිසුන්ට ප්‍රිය. මෛත්‍රී කරන කෙනෙක්ගේ ජීවිතය තුළ වෙනත් කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන අදහසක් නැහැ. මෛත්‍රී සහගත කෙනා පින්නතුනේ සත්ව ඝාතනය කරන්නේ, සතුන්ට හිංසා පීඩා කරන්නේ, සතුන්ට හෝ මනුස්සයන්ට හෝ කාටවත් හිංසාවක් පීඩාවක් ගහගන්නේ. එතකොට එයාගේ වචනීය සංවරයි. එයා වචනයෙන් සංවරයි. වචනයෙන් කාගේවත් හිතක් තලන්නේ, පොඩි කරන්නේ, පෙලන්නේ නැහැ ඒ කෙනා. එතකොට වචනයෙන් කිසි කෙනෙකුගේ හිතක් තලන්නේ, පොඩි කරන්නේ, පෙලන්නේ නැතිනම් එයා අපි අර කියන්නේ හින්ට් එකක් පාස් කරනවා කියලා. ඒ වගේ හින්ට් ගැසීමක්, විවේචනය කිරීමක්, දොස්පස් කීමක්, ඒ වගේ කිසිම දෙයක් එයාගේ නෑ. වචනීය සංවරයි ඒ කෙනාගේ. ඊළඟට වචනේ විතරක් නෙමෙයි, එයා කයින් සංවරයි. කායික වශයෙන් එයා සංවර කෙනෙක්. එතකොට තමන්ගේ ශරීරය තුළින් කිසිම කෙනෙකුට පීඩාවක්, හිංසාවක් ඇති කරන්නේ නැහැ. එයා සොරකම් කිරීම ආදී දේවල් කරන්නේ නැහැ. එයා කාමයේ වර්ධව හැසිරීම සිද්ධ කරන්නේ නැහැ එයා. එතකොට ඒ කෙනා වචනයෙන් කයින් විතරක් නෙමෙයි, එයා මනසින් සංවරයි. එතකොට මානසික පැත්තෙනුත් එයා ඊටාම සංවරශීලී ස්වභාවයකින් යුතු කෙනෙක් බවට පත් වෙනවා. බලන්න එතකොට එයා වචනයෙන් සංවර නම්,
කායික වශයෙන් සංවර නම් මානසික වශයෙන් සංවර නම් අන්න ඒ කෙනා සමාජයේ හරි ප්‍රියශීලී කෙනෙක් බවට පත් වෙනවා. කා සමග සුවදත්වයෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒ වගේ කෙනෙක් සමාජය තුළ ජීවත් වෙනකොට සෑම මිනිස්සෙක්ම ඒ වගේ කෙනෙක් ප්‍රිය කරනවා. සමහර වෙලාවට ඒ වගේ මෛත්‍රී සහගතව ඉන්න අයව අප්‍රිය කරන අය ඉන්න පුළුවන්. ඒක නැත්තේ නෑ. නමුත් බහුතර දෙනෙක් ඒ මෛත්‍රී සහගත ස්වභාවයෙන් යුතුව කටයුතු කරන කෙනාට ප්‍රිය ස්වභාවයක් දක්වනවා. එයා හොඳ කෙනෙක්, යහපත් කෙනෙක්, ගුණවත් කෙනෙක් කියන ඒ මතයට සමාජයේ එනවා. දැන් සමහර විටක බලන්න සමාජය තුළ ජීවත් වෙනකොට අපිට ඇහෙනවා සමහර මිනිස්සු දැක්කහම සමහර මිනිස්සු පිළිබඳව කතා බහ කරනකොට මිනිස්සුම කියනවා ඒ මිනිස්සයා නම් බෝධිසත්වෙක් වගේ. බෝධිසත්වෙක් වගේ මිනිස්සෙක්. අනේ දෙවියෙක් වගේ මිනිස්සෙක්. ඒ ගැහණු කෙනා නම් ශ්‍රියා කාන්තාවක්. දැක්කත් බඩ පිරෙනවා. ඒ වගේම සමහර විටක කියනවා ඒ මිනිස්සයා ගමට සම්පතක්. සමහරලාට මිය පරලව ගියොත් කියනවා මිය පරලව ගියේ එක හරි පාඩුවක්. දැන් නම් ඒ ගමෙන් වැඩක් නැහැ. ওই මිනිස්සයා විතරයි ওই ගමට මිනිස්සෙක් හිටියේ. සමහරලාට නරක මිනිස්සුත් අයහපත් චර්යා ධර්ම ගත කරන අයත් ඒ වගේ සමහර මිනිස්සු පිළිබඳව සඳහන් කරනවා. එතකොට මේ මිනිස්සයා බෝධිසත්වයෙක්, දෙවියෙක්, ඒ වගේම හොඳ මිනිස්සෙක්, ඒ වගේම ශ්‍රියාවන්ත කෙනෙක්, මේ වගේ ස්වභාවයකට ස්ත්‍රීන්ටත් පුරුෂයන්ටත් දෙගොල්ලන්ටම පත් වෙන්න පුළුවන්. ස්ත්‍රියයත් ඒ වගේ ස්වභාවයට පත් වෙනවා, පුරුෂයත් ඒ වගේ ස්වභාවයට පත් වෙනවා. එහෙම පත් වෙන්නට නම් ඒ කෙනා සෑම පැතිකඩකින්ම යහපත් කෙනෙක් වෙන්නට ඕනේ. ගුණවත් කෙනෙක් වෙන්නට ඕනේ. යහපත් ගුණවත් කෙනෙක් වුණාම ඒ වගේ සමාජය තුළ සෑම කෙනෙක්ම ප්‍රිය කරන පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒක තාම වටිනවා. අන්න ඒ වගේ ප්‍රිය සහගත පුජ්‍යලයක් කවුරුත් ඒ කෙනාව ප්‍රශංසාවට ලක් කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් නම් අන්න මනුස්සානම් ප්‍රිය හෝති. මනුස්සය ප්‍රිය කරනවා. ඒ වගේ චරිතයකින් යුතු අය ඊළඟට අමනුස්සානම් ප්‍රියෝ හෝති. අමනුස්සයත් ප්‍රිය කරනවා. අමනුස්සයනුත් ඒ අයව ප්‍රිය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තොත් අපි කල්පනා කරන්නට ඕනේ උන්වහන්සේ නොඑක් තැන්වල අමනුස්සයින්ට, යක්ෂයින්ට උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. දැන් අලව් යක්ෂයාට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළා. මෛත්‍රී සහගතව කටයුතු කළා. ඊළඟට අපි ගත්තොත් ඒ සුචිරෝම කරඩෝමගේ යක්ෂයන්ට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා සිද්ධ කළා. මෛත්‍රී සහගතව කටයුතු කළා. එතකොට ඒ වගේ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ මේ අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙන විතරක් නෙවෙයි ත්‍රිසංග සතුන්ට පවා උන්වහන්සේ මෛත්‍රී සහගතව කටයුතු කරනවා. දැන් බලන්න නාලාගිරි හස්තියා රාකල 16ක් බීලා නැත්නම් පොවලා නාලාගිරි හස්තිය බුදුරජාණන් වහන්සේ ළඟට එවන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී නැමැති ඒ ජලයෙන් ඒ හස්තිය බුදුහාමුදුරුවෝ තෙමනවා කියලා මා සඳහන් කළේ හදවත. එතකොට අර ප්‍රචණ්ඩ රෞද්‍ර ඒ හස්තිය බුදුහාමුදුරන්ගේ කරුණාව මෛත්‍රිය තුල ඒ හස්තිය දමණය වෙනවා. බලන්න මොන තරම්නම් පුදුමයක්ද. එතකොට අන්නේ වගේ අමනුෂ්‍යයන් ත්‍රිසංග සතුන් පවා ප්‍රිය කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. කරුණාව, දයාව, අනුකම්පාව, අවිහිංසාව යම් කෙනෙක් තුල තිබෙනවා නම් නින්දා, අපහාස, අවලාද නොකියන ස්වභාවයක් තිබෙනවා නම් එතකොට යා කායික වශයෙන්, මානසික වශයෙන්, වාචික වශයෙන් සංවර කෙනෙක් නම් පින්තුනි අමනුෂ්‍යයත් ප්‍රිය කරනවා. මිනිස්සු පමණක් නෙමෙයි. ඒ කෙනාට දැන් අපි ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්තරා වනලැහැබකට යනවා භාවනා කරන්න. භාවනා කිරීම සඳහා මේ වනලැහැබට ගියාට උන්වහන්සේලාට භාවනා කරගන්න බෑ. හිත එක්ලස් කරගන්න, එක්තෙන් කරගන්න, හිත සමාධිගත කරගන්න උන්වහන්සේලාට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේලා නැවත බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිත් බුදුරජාණන් වහන්සේට සඳහන් කරන ස්වාමීනි අපි හදවත එක්තෙන් කරගන්නට, එක අරමුණකට ගන්නට,
හිත සමාධිගත කරගන්න භාවනා කරන්න ගියා. නමුත් අපිට නොඑක් විදිහේ සද්දබද්ද ඇහෙනවා. නොඑක් විදිහේ කරදර වලට පීඩාවන්ට අපිපත් වෙනවා කියලා සඳහන් කරනවා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මහණෙනි ඔබලා භාවනා කරන්න ගිය මනල හැබේ ඒ ගස් වලට අරක්ගත් උක්ෂ දේවතාවුන් ඉන්නවා. ඒ දේවතාවුන් වහන්සේලාගේ තිබෙන යම්කිසි බාධාවන් වෙන්නට පුළුවන්. උන්වහන්සේලාට කරදරයක් පිණිසාවා කියලා. මේ ආදී වශයෙන් සඳහන් කරන බුදුහාමුදුරුවෝ මේ කරණීයමෙත සූත්‍රය දේශනා කරනවා. එතකොට දෙවියන්ට ඒ කරණීයමෙත සූත්‍රයේ සඳහන් කරමින් මේ භික්ෂුන් වහන්සේලා මේ භාවනාව තුළ නිරත වෙනවා. එතෙන්දී ඒ දේවතාවුන් වහන්සේලාගෙන් පිහිට පිළිසරණ ලැබෙනවා. ඒ හින්දා ඔබ කල්පනා කරගන්නට ඕන යම්කිසි කෙනෙකුට මෛත්‍රී සහගත ස්වභාවයකින් යුතු හිතක් නම් තිබෙන්නේ එයාට මනුස්ස විතරක් නෙමේ ප්‍රිය කරන්නේ ආව අමනුස්ස විතරක් නෙමේ ප්‍රිය කරන්නේ ආව දෙවියන් පවා එයා ප්‍රිය කරනවා. දෙවියන් පවා ප්‍රිය කරනවා. දැන් කතාවක් තියෙන හිතියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී. බලන්නේ කතාව හිතියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී. යම්කිසි කෙනෙක් හොඳට ඉන්නවා නම් ගුණ යහපත් ඉන්නවා නම් දෙවියොත් ඒ කෙනාට වඳිනවා. අර සක්‍ර දේවේන්ද්‍රයන් ලෝකයේ බලමින් යන විට සමහර විටක නැකිටලා නමස්කාර කරනවලු මනුස්ස ලෝක දිහාට. ඒ වෙලාවේදී ඒ සක්‍ර දේවේන්ද්‍රයාගේ රියදුර අහනවා සක්‍ර දේවේන්ද්‍රයාගෙන් ස්වාමීනි කාටද මේ නමස්කාර කරන්නේ? ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍ර සඳහන් කරන්නේ මාතලී මා මේ නමස්කාර කරන්නේ කාටවත් නෙමේ ගුණ යහපත් මිනිසුන්ට. ඒ වගේ මිනිසුන්ට දෙවියොත් වඳිනවා. ඔබ කල්පනා කරගන්න අන්නේ වගේ දෙවියන්ගෙන් පා වැඳුම් පිදුම් ලබන්න පුළුවන් ස්වභාවයක් ඇති කරගන්න. පින්තුනි මෛත්‍රී සහගත ඔබ කටයුතු කරන ඔබේ මුහුණට මෛත්‍රිය එනවා. ඔබේ ශරීරයට මෛත්‍රිය එනවා. ඔබගේ හිතට මෛත්‍රිය එනවා. ඒ වගේම ඔබගේ මුළු සර්වාංගයට මෛත්‍රිය එනවා. ඒ මෛත්‍රී සහගත ස්වභාවයෙන් කටයුතු කරන කෙනාට කවදාකවත් කිසිම විදිහේ පීඩාවක් මානසිකවවත් කිසිම විදිහකින් පීඩාවක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ නිසා පුළුවන් තරම් මෛත්‍රී සහගත බවින් යුතු කෙනෙක් බවට මම්පත් වෙනවා කියන සිතුවිල්ල ඔබේ හදවත් තුළ ඇති කරගන්න. ඒ හදවත් තුළ ඇති කර ගැනීම තුළ ඔබ ඊටාම සුන්දර කෙනෙක් බවට පත් වෙනකොට ඔබගේ ජීවිතය බොහොම වටිනා කියන මනුෂ්‍ය ජීවිතයක් බවට පත්වීම කවදාකවත් කාටවත් කොයි විදිහකටවත් පින්නතුනේ වළක්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක තාම වටිනා ජීවිතයක් බවට පත් වෙනවා. එතකොට ඔබ කල්පනා කරගන්නට ඕන මේ විතරක් නෙමෙයි මෛත්‍රී සහගතව කටයුතු කරන කෙනාට වසවිස වලින් ආයුධ වලින් මේ ආදී කිසිම දෙයකින් හානියක් වෙන්නේ නැහැ. මෛත්‍රී සහගතව කටයුතු කරනවා නම් මැසි මදුරුවෙක්ගෙන්වත් හානියක් වෙන්නේ නැහැ. ඔබ කල්පනා කරගන්නට ඕන. ඒ මොකද පින්නතුනේ මෛත්‍රී සහගතව කටයුතු කරන කෙනාට කාටවත් පීඩාවක් කරන්න බෑ. හිංසාවක් කරන්න බෑ. එයාව දෙවියන් රකින්නවා. ගුණ යහපත් කමින් යුතු මෛත්‍රියෙන් කටයුතු කරන අය පිරිසව දෙවියන් ආරක්ෂා කරනවා. ඊළඟට ඒ මිනිස්යාව අමනුෂ්‍යයන් ආරක්ෂා කරනවා. මොනවා හරි පීඩාවක් කරදරයක් එනව දකින්නකොට දෙවියන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් නිරතුරුව ආරක්ෂාව රැකවරණයේ පිහිට පිළිසරණයේ මිනිස්යාට ලැබෙනවාමයි. ඒක තමයි ස්වභාවය. ඒ හින්දා ඔබ කල්පනා කරගන්න මිනිස්යන් ප්‍රිය කරන අමනුෂ්‍යයන් ප්‍රිය කරන දෙවියන් ප්‍රිය කරන කෙනෙක් බවට ඔබපත් වෙනවා නම් ඔබට ඒ සියලු රැකවරණයේ පිහිට පිළිසරණ ඔබේ ජීවිතයේ ලැබීම නම් කවදාකවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ යහපත් වූ චරිතයක් ජීවිතයක් ගොඩනගා ගැනීම තමයි ඔබේ ජීවිතයේ මූලික අරමුණ වෙන්නට ඕන. එහෙමනම් වසවිස වලින් අවි ආයුධ වලින්වත් හිංසා පීඩා නොවන මැසි මදුරුවෙක්ගෙන්වත් හිංසා පීඩාවන් නොවන ස්වභාවයක් මෛත්‍රී සහගතව කටයුතු කරන කෙනාට ජීවිතයේ තුල එයාට ලැබෙනවා පින්වතුනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙයක් තමයි මේ මෛත්‍රී සහගතව කටයුතු කරන කෙනාට එයාගේ සිත වහා සමාධිගත වෙනවා. සමාධිගත වෙනවා. ඇයි? එයාට ප්‍රශ්න නැහැ. ගැටලු නැහැ.
හිතෙහි මේ දුවන්නේ නොඑක් අරමුණට පණින්නේ එයාගේ ඇහැ සංවරයි මෛත්‍රී සහගතව කටයුතු කරන ගෙනාගේ ඇහැ සංවරයි එයාගේ නාසය සංවරයි එයාගේ කන සංවරයි එයාගේ දිව සංවරයි එයාගේ ශරීරය සංවරයි එයාගේ මනස සංවරයි එතකොට ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේවා සංවර නම් එහි මේ දුවන්නේ නැත්නම් වැරදි අරමුණු පස්සේ යන්නේ නැත්නම් කෙනෙක් පීඩාවට පත් කරන හිතෙන්නේ නැතිනම් එයාගේ හිත නිකම්ම සමාධිගත ස්වභාවයටපත් වෙනවා වහා සමාධිගත වෙනවා මේ අපි පෙන්වතුනේ උත්සාහවන්ත වෙන්නට ඕනම හිත සමාධිගත කරගන්නටනේ අන්නේ සමාධිගත ස්වභාවයටපත් වීම යාගේ ජීවිතය අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. එතකොට මම අර මුලින් සඳහන් කළා ලස්සන වෙනවා කියලා. එයාගේ ලේ අපිරිසිදු නැහැනේ. ලේ කොයි වෙලේවත් කුපිත වෙලා නැහැ. ලේ කොයි වෙලේවත් එයාගේ පීඩාවෙන් බරිත වෙලා නොඑක් විදියට මුහුණ රතු වෙලා ඇස් රතු වෙලා කෝප සහගත වෙලා ඒ වගේ ස්වභාවයකින් ඒ ලේ එයාගේ කවදාකවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම ක්‍රියාත්මක නොවෙනව නම් එයාගේ ලේ එයාගේ මුහුණ අතපය ශරීරය ලස්සන වෙනවා පිරිසුදු වෙනවා ඒ වගේ ස්වභාවයටපත් වෙනවා එතකොට ඒක ඇත්තටම ජීවිතේට හරීම වටිනා සම්පතක් බවට පත් වෙනවා ලස්සන මුහුණක් ඇති වෙන කෙනෙක් බවට පත් වෙනවා යම් කිසි කෙනෙක් මෛත්‍රී සහගතව කටයුතු කරනවා නම් ඒක ඊටාම වටිනා ආනිසංසයක් එතකොට සිත වහා සමාධිගත වෙනවා ඒ වගේ මුහුණ ලස්සන වෙනවා ශරීරය ලස්සන වෙනවා ඒ ස්වභාවයටපත් වෙනවා ඊළඟ දේ තමයි මරණයට පත්වන විට සිහි මුලාවක් ඇති වෙන්නේ නැහැ බොහොම සාන්ත සුඛදායි මරණයකටපත් වෙන්නට පුළුවන් එයි එයාගේ ප්‍රශ්න ගැටලු හදවත් තුල නැහෙනේ එයාගේ බැඳීම් අඩුයි මෛත්‍රී සහගත කෙනාගේ බැඳීම් අඩුයි එතකොට මොනම හේතුවක් නිසාවත් එයා අල්වා ගැනීම කියන එකවත් එයාගේ හිත තුල මෛත්‍රී සහගත කෙනාගේ හිත තුල අල්වා ගැනීම කියන එකවත් නැහැ. ඒ අල්ල ගැනීම මගේ බිරිඳ මගේ සැමියා මගේ දරුවෝ කියන ඒ බැඳීම තියෙනවා තමයි. හැබැයි එයා අර මෛත්‍රී සහගත ස්වභාවය නිසාම හිතේ තිබෙන දැමුණු බව නිසා එයාගේ හිත ලොකුවට බොහෝ දේ අල්ලගන්නේ හිත තුල ලොකු දේවල් බොහෝ දේවල් බැඳගන්නේ එයා පෙන්වතුනි මහා පුදුම විදිහේ මෛත්‍රී සහගත ස්වභාවයකින් මයාගේ හිත කටයුතු කරපු නිසාම එයාට පුළුවන්කම තිබෙනවා ඕනෑම දෙයක් අත්හරින්න ඕනෑම දෙයක් අයින් කරන්න එයාගේ හිත පුරුදු වෙලා තිබෙන්නේ එතකොට ඒ වගේ පුරුදු වීමකටපත් වෙච්ච කෙනෙක්ගේ හිතක් හරිම පුදුමාකාර විදිහේ දැමුණු බවකටපත් වෙච්ච හිතක් තියෙන කෙනෙකුට මරණය කියලාදී අමිහිරි අත්දැකීමක් වෙන්නේ එයාව නොඑක් විදිහේ සීමුලාවීම් වලට පත්වන්නේ අර ධම්මික උපාසකතුමාගේ කතාව මතක ඇතිනේ ධම්මික උපාසක මහත්මයා බොහොම පින්දහම් කළා කුසල් දහම් කළා මරණයට ආසන්න මොහොතේ භික්ෂුන් වහන්සේලා පැමිණ ධම්මික උපාසක මහත්තයා පිරිත් දේශනා කරනවා දිව්‍ය ලෝක 6කින් නැවිත් යාමේ තුසිත නිම්මානති පරම නිමිත වසවර්ති ආදී දිව්‍ය ලෝක 6කින් නැවිත් කතා කරනවා අපේ දිව්‍ය ලෝකෙට එන්න අපේ දිව්‍ය ලෝකෙට එන්න කියලා ධම්මික උපාසක මහත්තයා මෙතනදී සඳහන් කරනවා අර දේව පුත්‍රයන් හැම කෙනෙකුටම චුට්ටක් ඉන්න කියලා. ඇයි මේ චුට්ටක් ඉන්න කියලා කියන්නේ මේ පිරිත් දේශනාව අවසාන වෙනතුරු ඉන්න කියන එක සඳහන් කරන්නේ. එතකොට මේ පිරිත් දේශනාව අවසාන වෙනතුරු ඉන්න කියලා සඳහන් කරන මේ දෙය නිසා අර පිරිත් දේශනාව සිද්ධ කරපු භික්ෂුන් වහන්සේලා පිරිත නවත්තලා විහාරයට වැඩම කරනවා. මේ වෙලාවේදී අර ධම්මික උපාසක මහත්තයාගේ දරුවෝ බොහොම දුකට වේදනාවටපත් වෙනවා මේ භික්ෂුන් වහන්සේලාත් වැඩම කරනවා දුකට වේදනාවටපත් වෙනවා තමන්ගේ තාත්තා දැන් මරණයටපත් වෙන්න යන්නේ කියලා මේ වෙලාවේදී ධම්මික උපාසක මහත්තයා සඳහන් කරන දරුවනි මම පොඩ්ඩක් ඉන්න කිය භික්ෂුන් වහන්සේලාට නෙමෙයි දෙවියන්ට දේව ලෝක වලින් මාව අරගෙන යන්න ඇවිත් කියලා මේ වෙලාවේ දරුවෝ කල්පනා කරන අනේ අපේ තාත්තට දැන් සිහිමුලාවටපත් වෙලා අපේ තාත්තා මරණයට බය වෙලා දැන් මේ සිහිමුලාවෙන් දොඩවනවයි කියලා හිතනවා. මෙහිම හිතලා
මේ දරුවෝ කියනවා පියාණනි ඔබ පින්දහම් කරගත්ත කෙනෙක් ඔබ මරණය නිසා බය වෙන්න එපා. දුකටපත් වෙන්න එපා. ඔබ බොහෝ පින් කරපු කෙනෙක් කියලා සඳහන් කරනවා. මේ වෙලාවේදී ධම්මික උපාසක මහත්තයා සඳහන් කරන දරුවනේ මා මරණයට බය වෙලා දොඩවනවා නෙමෙයි. මා මරණයට බය වෙලා දොඩවනවා නෙමෙයි දරුවනේ. මේ දිව්‍ය ලෝක 6කින් ඇවිත් ඉන්න මාව අරගෙන යන්නේ ඒ නිසයි මම පොඩ්ඩක් ඉන්න කියලා දෙවියන් සඳහන් කළේ. නමුත් භික්ෂුන් වහන්සේලාට මා පිරිත් නවත්තන්න කියලා සඳහන් කළේ නැහැ කියලා. මේ වෙලාවේදී දරුවෝ කියනවා අනේ පියාණනි ඔබ බොහෝ සිහිමුලාවටපත් වෙලා මේ කතා කරන්නේ. නැහැ දරුවනි මල් මාලාවක් අරන් එන්න කියනවා. දරුවෝ මල් මාලාවක් අරන් එනවා. ධම්මික උපාසකතුමා ඒ මල් මාලාව අරන් තවතිසා දිව්‍ය ලෝකයේ රතේ රැඳේවා කියලා අහසට විසි කරනවා. අර මල් මාලාව අහසේ රැඳෙනවා. ඒ තවතිසා දිව්‍ය ලෝකේ රතේ රැඳෙනවා. ඒ වෙලාවේ දරුවෝ සාදු සාදු අපේ පියා සඳහන් කළේ ඇත්තක් කිය නිවැරදි බවක් ඇති දෙයක් කියලා සාදුකාර දෙනවා. එතකොට බලන්න ඒ කතාවෙන් පේනව නේද මේ මෛත්‍රී සහගත කෙනාගේ හිත මෛත්‍රී සහගත බව නිසාම එයා කිසිම විටක සිහි මුලාවට පත්වන්නේ නැහැ කියන එක. එතකොට අන්න ඒ වගේ සිහි මුලාවටපත් නොවන කෙනෙක් බවට පත් වෙනවා මෛත්‍රී සහගත කෙනා. ඒ විතරක් නෙමේ මේ මෛත්‍රී සහගත කෙනා මෛත්‍රී සහගත ස්වභාවයෙන්ම එයා මිය පරලොව ගියොත් ඒ කෙනා පින්වතුනි බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන්. එතකොට බ්‍රහ්ම ලෝකෙ ඉපදීම තුල අවසානට නිවන් දකින්නත් පුළුවන් ඒ විදිහටම. එහෙම නොමැතිනම් ඒ මෛත්‍රී සහගතව කටයුතු කරපු කෙනා ඒ දැමුණු හික්මුණු හිත සමගම මිය පරලොව ගිහිල්ලා මිනිස්සෙක් වුණොත් යහපත් වූ මනුස්සාත්මයක උපත ලබනවා. මනුස්ස ජීවිතයක උපත ලබනවා. ඒ කෙනාට උපභෝග පරිභෝග වස්තුන්ගෙන් අඩුවත් නොවි සෑම දෙයක්ම පරිපූර්ණ වූ හොඳ මනුස්ස ජීවිතයක් ලැබෙනවා. ඒක ඉතාම වටිනවා. එතකොට ඒ වගේ උප්පත්තියක් ලැබිච්ච කෙනෙක් බවට පත් වුණොත් අන්නේ කෙනාගේ ජීවිතය හරීම වාසනාවන්ත ජීවිතයක් බවට පින්නතුනි පත්වන්නේ. එහෙමනම් ඔබ කල්පනා කරගන්නට ඕනේ මේ මෛත්‍රී සහගත ස්වභාවය තුළ මා දැක්වේ ධර්මයේ තුළ විස්තර කරපු කරුණු 11ක්. හැබැයි මේ 11 පමණක් නෙමෙයි. මෛත්‍රී සහගතව කටයුතු කරන කෙනාට ලැබෙන ආනිසංස මේ ලෝක වශයෙන් ගත්තත් පින්නතුනි දවස් ගණනක්, පැය ගණනක්, මාස ගණනක් සඳහන් කරන්න තරම් දේවල් ධර්මයේ තුල ගන්නවා. හැබැයි මා සඳහන් කළේ මා මේ විස්තර කරන්නට බලාපොරොත්තු වුණු ගාථා පාඨය තුල සඳහන් වෙච්ච මෛත්‍රී සහගත කෙනාට ලැබෙන ආනිසංස කීපයක් පමණයි. 11ක් මෙතන සඳහන් කළා. එතකොට ඔබ කල්පනා කරගන්නට ඕනේ මේ සඳහන් නොකළ බොහෝ දේ මෛත්‍රී සහගතව කටයුතු කරන ඔබට ලැබෙනවා. මෙතෙන්දි මා සඳහන් කළා සුවසේ නින්දයයි ඒ වගේම සුවසේ අවදි වෙයි නපුරු හීන නොදකී මිනිසුන්ට ප්‍රිය වේ අමනුෂ්‍යයන්ට ප්‍රිය වේ දෙවියන් ආරක්ෂා කරයි රකී දෙවියන්ට ප්‍රිය වේ ඒ වගේම ආයුධ වලින් හානි සිද්ධ වන්නේ ඒ වගේම වසවිස වලින් හානි සිද්ධ වෙන්නේ ඒ වගේම මුහුණ ලස්සන වෙනවා ඒ වගේම හිත සමාධිගත වෙනවා ඒ වගේම සිහි මුලා නැති මරණයකට පත්වන්නට පුළුවන් සහ ඒ වගේම බ්‍රහ්ම ලෝකයේ උපදින්නට පුළුවන් බව ලැබෙනවා. මා මේ වගේ කරුණු 11ක් ඔස්සේ මේ කරුණ ඔබට පැහැදිලි කරගෙන මේ දේශනාව සිද්ධ කළා. එතකොට ඔබ මේ මොහොතේ ඉඳලා කල්පනා කරගන්න ඔබ සෑම මොහොතකම මෛත්‍රී සහගත සිතක් ඇති කරුණාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. අනික්කයගේ දොස් බස් වේචන හමුවේ කිපෙන තරහ ඇති කරගන්න කෙනෙක් බවට පත් වන්නේ නැහැ කියන උතුම් සිතුවිල්ලෙන් කටයුතු කළොත් ඔබට කවදාකවත් වර්ධින්නේ නැහැ. ඔබට යහපත් උතුම් මිනිසෙක් වශයෙන් ඔබේ ජීවිතයේ ගුණ යහපත්කම් වලින් පරිපූර්ණව ගත කරන්නට පුළුවන්කම ලැබෙන බව ඔබ සිතුවිලි අදහස් ප්‍රාර්ථනාවන් ඇති කරගන්නට ඕනේ. ඉතින් එහෙමනම් ඔබ කල්පනා කරගන්න අද මේ ධර්ම දේශනාව තුළ ඔබ තාම වටිනා මෛත්‍රී සහගත භවයේ තිබෙන ඒ ශක්තිය බලය පිළිබඳව ඉගෙන ගත්තා. ඒ ශක්තියේ බලය ඔබගේ ජීවිතේ ලං කරගන්න ගුණ යහපත් කෙනෙක් බවට පත් වෙන්න සමාජය තුළ සෑම කෙනෙක්ම කතා බහ කරන සෑම කෙනෙක්ම ප්‍රිය කරන කෙනෙක් බවට පත්වන්න සිනහා මුසු මුහුණින් යුතුව සමාජයේ සෑම කෙනෙකුටම මුහුණ දෙන සෑම කෙනෙකුගේම ජීවිත සනසන සෑම කෙනෙක්ගේම ජීවිත තුළින් පිදීමට වන්දනාවට ලක් වෙන චරිතයක් බවට පත් කරගන්න බුදුරජාණන් වහන්සේ
පිරිනුවන් පාල අවුරුදු 2600 ගණනක් ගියත් උන්වහන්සේ අදත් උන්වහන්සේගේ මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව නිසා උන්වහන්සේ අදත් වන්දනාමානයටපත් වෙලා. උන්වහන්සේ අදත් සෑම කෙනෙක්ගේම ප්‍රිය කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ අන්න මා දේශනා කළ ඒ මෛත්‍රී සහගත ස්වභාවය තුල තිබෙන ශක්තිය නිසා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් මෛත්‍රී පිළිබඳව කරුණ ටිකක් තමයි මා සඳහන් කළේ, දේශනා කළේ. ඔබත් ඒ වගේ ගුණ යහපත් කෙනෙක් බවටම පත් වෙනවා කියන සිතුවිල්ල සෑම කෙනෙක්ගේම හදවත් තුළ ඇති කරගන්න. එසේනම් අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ලද සෑම දිනාගෙන් ඒ බලාපොරොත්තු පරිදි මිය පරලොව ගිය සෑම දිනෙකටම තිබෙන ඒ දෙමාපියන්, ඥාතිත මිත්‍රාන් දීන්ගේ සම්බන්ධතා අනුව ඒ සෑම දිනා මිය පරලොව ගිය මේ පින් අනුමෝදන් කරගෙන සුඛී සුවපත් භාවයට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරු සාදුකාරයක් දෙන්න. ඒ වගේම අදහස් කරගන්නට මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ලද සෑම දිනාටම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලද සෑම දිනාටම අනුරාධපුර ජයශ්‍රී මහා බෝහාමුදුරුවෝ දළදා හාමුදුරුවන්ගේ ගුණ බල මහිමේනොත් 512000ක් බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නත්‍රයේ ගුණානුභාව බල මහිමේනොත් ඒ වගේම ඊ타ම උතුම් වූ ඒ සම්බුද්ධ ශාසන තුල දකුණස්සව් වමස්සව් සහිත ඒ සියලුම මහරහතුන් වහන්සේලාගේ ගුණ බල මහිමේනොත් සෑම දිනාටම යහපතක් තිර ජීවනයක් සැලසේවා. සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මේ ලෝක වශයෙන් ඉෂ්ට සිද්ධ වේවා. දෙවියන්ටත් මේ පින් ලැබේවා. දෙවියොත් නිවනින් සැනසේවා. හැම දිනාටම යහපතම සැලසේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරගන්නට. ඒ වගේම අපි සෑම දිනාටම සාංශාරික ජීවිත අවසානයේ ලබන උතුම් වූ සැනසීම, නිවනින් සැනසීම ලැබේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති. ඔබ සෑම දිනාටම සම්මා සම්බුදු සරණින් යහපතක් සැලසේවා. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ තුල්හිරිය මාස් ෆැබ්‍රික් ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පස්යාල දුමුන්නේ ගෙදර ශ්‍රී විවේකාරාම පුරාණ විහාරාධිකාරී පූජ්‍ය කරන්දන ශ්‍රී සුධම්ම ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික, ශාසනික, ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.